Yesu pihitai, Jai Masiki. Yesu pihitai. Today here in Cyprus we are celebrating the day of the resurrection of our Lord Jesus. අද දවසේ සයිප්‍රස් දේශයේ ස්වාමීන් වහන්සේ යේසුස් වහන්සේගේ උත්ථානය සමරන්නා වූ දිනයක්. And let us pray. Heavenly Father, we thank you for your great love for us. ස්වර්ගයේ වැඩවසන අපගේ දිව්‍ය පියාණනි වහන්සේගේ උතුම් වූ ප්‍රේමය නිසා ස්තුතිවන්ත වෙනවා. Thank you for sending your one and only Son on the cross to die in our place. ස්තුතියි ස්වාමිනී ඔබගේ එකම පුත්‍රයාණන් පොළොවට එවල්ලා කුරුසය මත පූජා කරපු දිව්‍ය නිසා. And Lord, we rejoice and we thank you because Jesus is risen from the dead. පියාණනි අපි ස්තුති කරනවා උන්වහන්සේ උත්ථාන වුණා වූ දෙවියන් වහන්සේ නිසා. And he is alive and he is here with us. උන්වහන්සේ ජීවමානයි මේ මොහොතේ අපි සමගයි. Today is here in our meeting. අපි මේ රැස්වීමේදී මෙතන Today is next to you in your houses. අපේ නිවස තුල And we rejoice because Jesus is risen and Jesus is alive. අපි උන්වහන්සේට ප්‍රීති ഘോഷණා කරනවා උන්වහන්සේ ජීවමාන නිසා. And Lord, we ask that you will lead us in this meeting by your Holy Spirit. ස්වාමිනී අපි උන්වහන්සේගෙන් අහනවා ශුද්ධාත්මයෙන් වහන්සේ අපිට මඟ පෙන්වන්න කියලා මේ මොහොතේ. Challenge our lives. අපේ ජීවිතවලට make us think in our life. අපේ ජීවිතවලට අභියෝගයක් එල්ල කරන පිණිස And help us to take some good decisions for the future. උපකාර කරමනවා අනාගතයේදී හොඳ තීරණ ගන්න පිණිස. We commit this meeting in the name of Jesus. අපි යේසුස් වහන්සේගේ නාමයට බාර කරනවා. Amen. Amen. ආමෙන් ආමෙන්. Today we will start with a short worship about 20 minutes. හොඳයි අපි විනාඩි 20ක වගේ කාලයක් ගත කරමු කෙටි පණිවිඩයක් සඳහා. Pastor Ratnam, Sister Alice and Sister Julia from the Paphos Church are going to lead the worship. Pastor සහ ඒ වගේම ඔහුගේ භාර්යාව ඇලිස් ඒ වගේම ඒ සහෝදරියන් අද දවසේ මේක මෙහෙයවන ලබනවා ප්‍රශංසා නමස්කාරය. And as it will be audio, I'm going to put different pictures of worship and as we are worshiping the Lord. හොඳයි අපි වෙනස් ආකාරයේ දර්ශන ඔබ වෙත ගේනවා දකින්න පිණිස. So open your heart and worship the Lord and let us worship the Lord together in spirit. අපි අපගේ හදවත විවෘත කරලා ආත්මයෙන් අපි නමස්කාර කරමු. We are not together physically, but we are together in the name of Jesus and we are one in the Holy Spirit. අපි ශාරීරිකව එකතු නොවුනත් අපි ආත්මිකව එකතු වෙලා ඉන්නවා එකම ආත්මයන් වහන්සේ තුල. So let us worship the Lord. අපි දෙවියන් වහන්සේට නමස්කාර කරමු. Amen. Amen. ආමෙන්. ආමෙන්. Hallelujah. Hallelujah. උන්වහන්සේ යාපත්. Our God is a great God. උන්වහන්සේ බලවත්. He is a powerful God. උන්වහන්සේ ජීවමානයි. And He's a living God. මේ වාගේ දවස Like this day, ස්වාමීන් වහන්සේ මලවුන්ගේ උත්තාන වූ දවස. Jesus resurrected. ඒ නිසා උන්වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ. And because of that, He is a living God. අද පවුලක් හිටියට අපි එක්සිත් වෙලා නමස්කාර කරන්න යනවා. Today, we are going to come together as a family and praise the Lord. ඔයගොල්ලන් කවදාවත් අපි අමතක කරන්න. We never forget you. ඔයගොල්ලන් අපිත් එක්ක ඉන්නවා කියලා අපි විශ්වාස And කරනවා. we believe
believe that you are with us ඒ too. කිව්වොත් අපේ ජීවමාන දෙවියන් වහන්සේ අපිත් එක්ක අපි සමග ඉන්න දෙවියන් වහන්සේ. Because our God is the God who is with us at every moment. ඒ නිසා අද දවසේ අපි එක පවුලක් හැටියට නමස්කාර කරන්න යනවා. So we are going to worship Him with our whole heart. සුද්ධකමේ සහ අලංකාරය අපි ජීවමාන දෙවියන් වහන්සේ අපි නමස්කාර කරන්න යනවා. With holiness and splendor, we are going to worship our God. උන්වහන්සේගේ වචනේ සුද්ධ මත්තයු 6 වෙනි පරිච්ඡ 33 වෙනි පදේ කියනවා. Matthew 6:33 says, පළවෙනිම උන්වහන්සේගේ රාජ්‍යද උන්වහන්සේගේ ධර්මස්ථකම සොයන මනුෂ්‍යයට සියලු දේම සපයනවා කියලා. ආමෙන්. says, but seek first His kingdom and His righteousness, and all things will be given to you as well. Amen. පළවෙනිම උන්වහන්සේගේ රාජ්‍ය ඔයගොල්ලෝ සොයන්න. First seek God පළවෙනිම උන්වහන්සේගේ ධර්මස්ථකම සොයන්න. and seek His righteousness. සුද්ධකමේ සහ අලංකාරය ජීවමාන දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න. And praise Him with your whole heart in holiness. ප්‍රශංසා මැද්දේ වැඩවසන්නාවෝ අපේ ਸਰව බලධාරී ජීවමාන දෙවියන් Our වහන්සේ. living God in the midst of praise and worship. ඔගොල්ලෝ මුළු අදවතෙන් ප්‍රශංසා නමස්කාරය කරනවා නම් If you praise Him with your whole heart, සමහර විට ඔගොල්ලෝ ලෙඩ රෝගේ ඉන්න පුළුවන්. ඒත් ස්වාමින් වහන්සේ මොන ලෙඩ වුණොත් ස්වාමින් වහන්සේ නමස්කාර කරන වෙලාවේදී සුද්ධාත්මන වහන්සේ ඔයගලගේ අදවත තුලින් ක්‍රියා කරන්න පටන් ගන්නවා. and even if you are sick, God is able to heal you completely. ඔගොල්ලෝ අතගස්සනවා, ඔගොල්ලෝ ස්පර්ශ කරනවා මුළු අදවතේ ජීවමාන දෙවියන් වහන්සේ ප්‍රශංසා කරමු. He will touch you, He will anoint you. So, with your whole heart, worship your God. මේ මොහොතේදී කෙටි ගීතිකාව තුලින් ජීවමාන දෙවියන් වහන්සේව අපි මහිමයට පත් කරන්න යනවා. We are going to glorify our God by singing these songs. ඔගොල්ලෝ අපිත් එක්ක සහභාගී වෙනවද? Are you going to join us today? ආමේන්. හලෙලූයා. Amen. Hallelujah. උන්වහන්සේ ජීවමානයි. සන්තෝෂයෙන් අපි නමස්කාර කරමු. With joy and happiness, we are going to worship our God. ආමේන්. 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 Amen. Jesus is alive today. Jesus is alive today. Jesus is alive, very much alive. Jesus is alive.
Jesus is alive today. Jesus is alive today. Jesus is alive today. Jesus is alive, very much alive. Jesus is alive today. Yesu ஜீவமானது. 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 ஆமென், ஹல்லேலூயா. உன்வாச ஜீவமானாய் இயேசு வாழ்கிறார் என்று. Jesus is alive today. Amen, hallelujah. வாரும் தூய ஆவியே, உம் பிரசன்னத்தை வாஞ்சிக்கிறேன். உம் வல்லமையால் என்னை நிறைத்து நீராளுகை செய்யும். வாரும் தூய ஆவியே, உம் பிரசன்னத்தை வாஞ்சிக்கிறேன். உம் வல்லமையால் என்னை நிறைத்து நீராளுகை செய்யும். ஜீவ தண்ணீர் நீரே, தாகம் தீர்க்கும் ஊற்றே, ஆலோசனை காசரே, நீராளுகை செய்யும். ஜீவ தண்ணீர் நீரே, தாகம் தீர்க்கும் ஊற்றே, ஆலோசனை காத்தரே, நீராளுகை செய்யும். வாரும் தூய ஆவியே, உம் பிரசன்னத்தை வாஞ்சிக்கிறேன். உம் வல்லமையால் என்னை நிறைத்து நீராளுகை செய்யும். வாரும் தூய ஆவியே, உம் பிரசன்னத்தை வாஞ்சிக்கிறோம். உம் வல்லமையால் என்னை நிறைத்து நீராளுகை செய்யும். ஆவிந்த சுத்தாத்மனி, obvious प्रियकरणी, उबाले महापुरमंड, उपराजकरण, वाडिन शुद्धात्मनि, obvious प्रियकरणी, उबाले महापुरमंड, उपराजकरण.
ආවියස ප්‍රිය කරමි බලයෙන් අපුරවන්න ඔබ රාජ කරන්න Welcome Holy Spirit We are in your presence Fill us with your power Live inside of me Welcome Holy Spirit We are in your presence Fill us with your power Live inside of me You're the living water Never dying fountain Comforter and counselor Take complete control You're the living water Never dying fountain Comforter and counselor Take complete control Welcome Holy Spirit We are in your presence Fill us with your power Live inside of me Hallelujah 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 जीवमानाय 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 ओ उन्वांसे याप उन्वांसे बलव उन्वांसे सर्व बलधारी ओ उन्वांसे जीवमानाय अपि प्रशंसा करमु प्रशंसा में ते वेडवसन्नाव सर्व बलधारी वांसय अद सदा कालम වෙනස් නොයන්නාව දෙවියන් වහන්සේ අපි එම මුළු අදවත විවෘත කරලා ස්වාමීන් වහන්සේව ප්‍රශංසා කරමු ජීවමාන දෙවියන් වහන්සේට නමස්කාර කරමු හalleluya ඕ රෙකේ තෙරේ මෙෂේ මේ ලිවිනියා රක්කන්තෝරෝ බෝරියා මාමා la bacha barakandene me duriya ba 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 unwansa yap unwansa balava unwansa sarva baladari unwansa jeevamanai ape jeevamana deviyan vansata prasansa veva
අපේ ජීවමාන දෙවියන් වහන්සේට ගෞරව වේවා රබකන්දරෙමේ Tiviria lava candorobo tiria mama mama hallelujah ora ba 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 oh alpha sa omega sitinau matuenau sarva vadari but prasansa veva gaurav veva namaskara veva hallelujah oh prasansa mete vedavasannavu jeevamana deviyan vansa namaskara karamu unvansava savamu purava kandire me सिंहासने वेडवसन्नावु सर्व बलधारी ओबाई ओब सुताई स्वामिनी ओब सुताई स्वामिनी ओब सुताई अपनी जीवन उल्ल देवனை आराधिப்போம் जनतावट पिलितुरु दिन सर्व बलधारी पूरा बाशे केरिया बाबा अन्नाल्गे आसावल पिपासे आवश्यकताव मुनगे स्वाव दिव्यन वांस අපි එකකනාගේ ආසාවල් අවශ්‍යතාවල් ඔබ මුණ ගැසනවා ස්වාමිනේ උරවශේකේ නියලා බබා තෝරෝ කොරියා මම ලිබිනියරේ ශේකොරෝ කොරියා බබා ඕ නන්රියපා ஜோஷுவாவோடு இருந்த தெய்வம் எங்கள் அனைவரோடும் கூட இருக்கிறீங்க ஓ உங்களுக்கே துதிகனம் மகிமையெல்லாம் ஜோஷுவா சமக சிட்டியாவு திவ்யன் வான்ச ஏகேகனா சமக சிட்டினவா You are everlasting Father, you are King of Kings, you are the Lord of Lords. We praise you, we worship you, Lord Jesus. Lord, it's a great thing to worship you, and we rejoice that we spend time praising and worshiping you. ස්වාමිනී ඊට උසස් වූ කාලයක බොහොන්සර නමස්කාර කරන කාලය අපි එකතු වෙලා. Here is the day of the resurrection, is the Sunday of the resurrection. අද මෙහි අපි ඉරුදින සභාව උන්වහන්සේගේ උත්ථානය සිහිපත් කරනවා. And the greeting, the way they say hello to each other from today in this country, and it was the custom of the old Christians. මෙහි පරණ කිතුණුවන්ගේ චාරිත්‍රයක් තියෙනවා. It is, I will say it in Greek, Christos Anesti, which means Christ is risen. ග්‍රීක භාෂාවෙන් කියනවා ක්‍රිස්ටෝස් ඇනස්ටි කියලා උන්වහන්සේ ජීවමානයි. And instead of saying good morning, instead of saying hello,
people, when they meet in the street, they say, Christ is risen. උන්වහන්සේ නැවත නැගිටුණා කියලා කියනවා. අපි උදෑසන මුණ ගැහෙනකොට මේ දේශයේදී කාටත් සුබ උදෑසනක් කියනවා වෙනුවට එහෙම නැත්නම් හලෝ කියලා ඒ කියනවා වෙනුවට තමයි අර කියන්නේ. And the answer from the other person when you greet him like this, ඔබ මේ විදිහට සුබ පදනකොට අනිත් කෙනාගෙන් ලැබෙන පිළිතුරු තමයි is this. Alithos is this. Alithos anesti, which means indeed he is risen. අලිතෝස් ඇනස්ටි ඒ කියන්නේ උන්වහන්සේ උත්ථාන වුණා. So we greet each other and we say today, Christ is risen, indeed he is risen. Christ is risen. උන්වහන්සේ උත්ථාන වුණා කියනවා. අපි හැමෝම එකතු වෙලා ඒක කියමු. Amen, amen. So remember, Amen. Jesus is risen and Jesus is alive. හොඳයි මතක තියාගන්න උන්වහන්සේ උත්ථාන වුණා. උන්වහන්සේ ජීවමානයි. Today I'm going to speak about a person that was near Jesus during the time of his crucifixion and the time of his resurrection. මම අද කතා කරන්න යන්නේ උන්වහන්සේ ළඟ කිට්ටුව සිටියා වූ කෙනෙක්. උන්වහන්සේගේ උත්ථානයත් උන්වහන්සේගේ කුරුසපත් වීමත් අතරතුර කාලේ. And as we look at the resurrection of our Lord, let us have this person as an example and a challenge for us. අපි මේ උත්ථානය ගැන කතා කරන මොහොතේදී මෙන්න මේ මිනිසයාව අපි අභියෝගයකට ගමු අපේ ජීවිතවලටත්. Our Lord Jesus was crucified on the Friday in the morning at 9 o'clock. අපේ යේසුස් වහන්සේ කුරුසී මරණයට පත් වුණා උදෑසන 9ට සිකුරාදා දින. And he was on the cross and suffered for 6 hours and he died at 3 o'clock in the afternoon. උන්වහන්සේ බොහෝ දුක් විඳලා මේ වෙලාවේ උදෑසන කුරුසපත් වෙලා 3 සවස් 3ට සමයි මරණයට පත් වුණේ. His body was taken down from the cross and it was buried, it was put in a tomb. උන්වහන්සේගේ ශරීරය පහතට ගෙනල්ලා උන්වහන්සේව සොහොනක තැන්පත් කළා. The tombs at that time were like caves and they put the body in. හරියට ඒ කාලේ නිකන් ගුහාවක් වගේ එන්නේ ඒකක් ඇතුළට තමයි දාන්නේ. ශරීරය මුත්‍ර ශරීරය. Then a huge stone was put at the entrance of the tomb. ඒ ශරීරය තැන්පත් කරපු ස්ථානය එතන ලොකු ගලකින් වහනවා. And there were Roman soldiers guarding the tomb. එතන රෝම සොල්දාදුවෝ මුරට සිටිනවා. The stone was so big that it was very difficult for people to move it because it was very heavy and could not be moved. ඒ ගල හරි විශාලයි කිසිම කෙනෙකුට බෑ ඒක පෙරලන්නට. And Jesus was buried there on Friday afternoon at just after 3 o'clock. උන්වහන්සේ එතන මරණයට පත් වුණේ සවස් 3ට 3න් පස්සේ එතන තැන්පත් කරා. Sometime between the midnight of Saturday towards Sunday or Sunday early morning hours, Jesus was raised from the dead. සමහර විට උන්වහන්සේ ඉරුදින උදෑසනට කිට්ටු වෙන මොහොතක උන්වහන්සේ මරණයෙන් උත්ථාන වුණා. During the time of his crucifixion, his burial, and his resurrection, there was a person that was committed to Jesus and was near him. මේ කුරුසපත් වීමත් උත්ථානයත් අතර කාර්යය එක්තරා මිනිසෙක් ඒ අසල සිටියා. This person is called Mary Magdalene. මේ
තැනැත්තිය මග්දලාවේ මරිය. Who was Mary Magdalene? කවුද මග්දලාවේ මරිය කියන්නේ? From her name, we understand that she was from the village of Magdala, which is by the Sea of Galilee. ගලීලේ ප්‍රදේශයේ මේ මග්දලා කියන ස්ථානයක මේ ගම නම. Before meeting Jesus, she was suffering under the power of Satan. යේසුස් වහන්සේ ඇයව මුණ ගැසෙන්නට ප්‍රථම ඇය යක්ෂාත්ම වලින් වැසුණා වූ කරදර වින්දා වූ තැනැත්තියක්. And she was suffering by demons. ඇය යක්ෂාත්ම වලින් දුක් විඳ තැනැත්තියක්. Let us go to Luke chapter 8 and verse 2. හොඳයි අපි බලමු මේක බයිබලයෙන් ලූක් 8:2. Luke 8 verse 2. And also some women who had been cured of evil spirits and diseases, Mary called Magdalene, from whom 7 demons had come out. ලූක් 2:8 දුෂ්ටාත්ම වලින් හා දුර්වලකම් වලින් සුව වුණා වූ සමහර ස්ත්‍රියෝද තමා කෙරෙන් යකුන් සද්දෙනකු දුරුව ගියා වූ මග්දලාලේනා නම් මරියාද. Some traditions say that she was a prostitute and she was the woman who washed the feet of Jesus, wiping them with her hair. සමහර අය කියනවා මේ විදිහට ඇය වෛශ්‍යා ස්ත්‍රියක් කියලා අර්ථකථන දෙනවා. ඒ වගේම ඇය තමයි ඇගේ හිස තෙල් ගාලා උන්වහන්සේගේ කකුල් දෙක පවිත්‍ර කර තැනැත්තිය කියලා. ආලේප කළ තැනැත්තිය කියලා. But in the word of God there is no such evidence. නමුත් ස්වාමීන් වහන්සේගේ වචනේ එහෙම දෙයක් සඳහන් වෙන්නේ නැහැ. What we know, she was a woman who had a very deep spiritual need. මේ ස්ත්‍රියට ආත්මිකව ගැඹුරු අර්ථයක් තියෙනවා. Without Jesus, she was possessed and suffered by 7 evil spirits, 7 demons. යේසුස් වහන්සේ නැතිනම් ඇය අශුද්ධාත්ම 7ක් ඇතුළු වුණා වූ අශුද්ධ තැනැත්තියක්. ආත්ම 7 තුල. She lived a life of torment, torture, restlessness. ඇය ජීවත් වුණේ කිසිම තේරුමක් නැති වූ ජීවිතයක්. She was in a helpless and hopeless situation. ඇය කිසිම බලාපොරොත්තුවක් නැති ආශාවක් නැති ජීවිතයක් ගත කරේ. But for God, there are no hopeless and there are no helpless situations. දෙවියන් වහන්සේ තුල අපිට එහෙම දෙයක් නැහැ. ස්වාමීන් වහන්සේ තුල අපි සෑම දිනකට ආත්මයක් ඒ වගේම බලාපොරොත්තුවක් තියෙනවා. Jesus delivered her, set her free and gave her a new life. යේසුස් වහන්සේ ඇයව නිදහස් කරා ඒ වගේම ඇයට අලුත් ජීවිතයක් දුන්නා. She experienced the Lord's power. ඇය අත්දැක්කා දෙවියන් වහන්සේගේ බලය. And from that moment, she became a devoted, a committed follower of Jesus. ඒ මොහොතේ සිට ඇය උන්වහන්සේ තුල කැපවීමෙන් වැඩ කරා වූ ස්ත්‍රියක්. She followed Jesus with all her heart. ඇය යේසුස් වහන්සේ අනුගමනය කළේ මුළු හදවතින්ම. And her devotion, her commitment was full of fire. ඇගේ යටත් වීම කොහොමද කියනනම් උන්වහන්සේ තුල ගින්දරෙන් ආත්මිකින් ඇය සිටියේ. She gave her heart to Jesus. ඇය මුළු හදවතම යේසුස් වහන්සේට දුන්නා. And she was with him during the ministry with other godly women. ඒ වගේම ඇය උන්වහන්සේ සමග සේවයේ හිටියා තවත් දෙවියන් වහන්සේ තුල සිටිනා වූ ස්ත්‍රීන් සමග. When Jesus was on the cross, she and
Jesus' mother and some others were at the foot of the cross, and they were crying, weeping. යේසුස් වහන්සේ කුරුසයේ පත්වෙන අවස්ථාවේදී කුරුසය අභියසදී උන්වහන්සේගේ මවත් මේ ස්ත්‍රියත් තවත් අයත් එතන රැඳී සිටියා. She saw Jesus dying on the cross. ඇය දැක්ක යේසුස් වහන්සේ කුරුසියේදී මිය යදෙනවා. And she was one of the people that put him in the tomb. ඇය එක්තරා කෙනෙක් තමයි උන්වහන්සේගේ මෘත ශරීරය තැන්පත් කරන්න සහාය වුණා. And you can see she was committed from the beginning that she met Jesus until the time that Jesus died. ඔබට ඇයව දකින්න පුළුවන් ඒ තැන්පත් කරපු සිට බොහෝ කාලයක් පුරාවට ඇය ස්වාමීන් වහන්සේ සමග සිටිනවා. Because she loved Jesus deeply. මන්ද ඇය යේසුස් වහන්සේට ගැඹුරු ලෙස ප්‍රේම කළා. And here is the first challenge, the first question for us. මෙතන අපිට තියෙනවා ප්‍රශ්නයක්, පළවෙනි ප්‍රශ්නය. Jesus is looking for people that will give all their hearts to him. යේසුස් වහන්සේ බලමින් සිටින මිනිස්සු උන්වහන්සේට මුළු හදවතම දෙන්නා වූ අය. Mary Magdalene is an example. මග්දලේ මාරියා එක උදාහරණයක්. And the question for us, are we loving Jesus the same way with all our hearts? Are we committed to him all the way? ප්‍රශ්නයක් තියෙනවා අපි අභිමුඛව අපි මුළු හදවතම උන්වහන්සේට දීලාද තියෙන්නේ. අපි මුළු හදවතින්ම උන්වහන්සේ අනුගමනය කරමින්ද සිටින්නේ. Maybe the reason that many of us have a poor, a low spiritual life එක හේතුවක් තමයි අපි ආත්මික ජීවිතයේ ඉතා දුර්වලව සිටින්නේ මේක. It is because we have not realized what Jesus has done in our life. මොකද අපි තේරුම් අරගෙන නැහැ යේසුස් වහන්සේ මොකක්ද අපේ ජීවිතවල සිදු කළේ කියලා. We have not understand the depth of the salvation that Jesus offers us. මොකද අපි තේරුම් ගන්නේ උන්වහන්සේගේ මරණය හරහා අපිට ලැබුණා වූ දේවල්. Because when we understand and remind ourselves where our life was before we met Jesus, අපි තේරුම් ගන්නේ අපේ ජීවිතයේ උන්වහන්සේ මුණ ගැසුණාට පස්සේ කුමක්ද අර්ථය කියනද නිවැරදිද තේරුම් ගන්නේ. and we understand that we are taken away from the mud, the dirt of the sin we were, අපි තේරුම් ගන්නේ අපිව උන්වහන්සේ අර අපිරිසිදු මඩ වලින් ඒවෙන් අපි ගලවා ගත්තා කියලා. and our sin is forgiven and we have been set free, අපේ පාපය අපිට කමා කරලා අපෝ නිදහස් කරලා තියෙනවා. then we must have great gratitude, feel great thankfulness for Jesus. අපි උන්වහන්සේට ස්තුති කරන්න ඕනේ උසස් ලෙස. උන්වහන්සේට ප්‍රශංසා කළ යුතුයි. And maybe we have forgotten this, and that's why the commitment of many of us is shallow, is low. ඒක තමයි අපි උන්වහන්සේට බාර වෙලා නැත්තේ නිවැරදි ලෙස මේ විදිහට අඩුව පවතින්නේ. And it's good today to understand the great salvation that Jesus is given to you and me. ඉතින් ඊට යහපත් ඔබ තේරුම් ගැනීමට ස්වාමීන් වහන්සේ දීලා තිබෙනා වූ ඒ උතුම් උසස් වූ නිදහස අපිට ගැලවීම. And it is good today, sometimes you sit alone with Jesus and you open your heart to him and give him thanks and tell him to remind you of what he has done for you. ඔබේ දැස් විවෘත කරලා උන්වහන්සේගේ අභිමුඛයේදී ඔබට දීලා තියෙන ඒ ගැලවීමේ නිදහස ගැන ස්තුති කරන්න ඒ ගැන මෙනෙහි කිරීම ඉතා වැදගත් අද දවසේ. I mean, it's something that I ask you to do it today. මම ඔබෙන් එක දෙයක් අහන්නේ මේක තමයි අද දවසේ.
Let's go back to our story. Let's open our Bible in John 19:25. හොඳයි අපි බයිබලයේ වෙතට ගිහිල්ලා යොහාන් 19:25 වෙනි පදයේ වෙතට යමු. John 19:25. Near the cross of Jesus stood his mother's sister, Mary, the wife of Clopas, and Mary Magdalene. යොහාන් 19:25. යේසුස් වහන්සේගේ මෑණියෝද මෑණියන්ගේ සහෝදරී වූ කෙලෝපාස්ගේ භාර්යාව වූ මරියාද මග්දලානේ මරියාද උන්වහන්සේ කුරුසිය ළඟ සිටියෝය. Mary Magdalene was faithful to Jesus. මග්දලානේ මරියා උන්වහන්සේ ඉදිරියේදී විශ්වාසවන්තව සිටියා. When Jesus was arrested, he was put to trial, and later he was crucified. උන්වහන්සේව අල්ලගත්ත වරදකාරයෙක් හැටියට අල්ලගෙන උන්වහන්සේ කුරුසිය වෙතට අරගෙන ගියා. Almost all his disciples, except John, යොහාන් ඇරෙන්නට අනිත් කිසිවෙක් ඒ ආකාරයෙන් සිටියේ නැහැ. all his disciples ran away and they hid themselves. They hide themselves. යොහාන් ඇරෙන්න අනිත් ගෝලයන් සැඟවුණා. ඔවුන් දිව්වා පලා ගියා. Where is Peter? That was saying he had courage. Where is James? කොහෙද පෙත්රුස් යාකෝබ්? Where is Matthew? Where is Thomas? Everybody was hiding. කොහෙද මැතිව්? කොහෙද තෝමස්? හැමෝම හැංගුණා. But this woman, Mary Magdalene, stayed and was faithful to Jesus, and she was under the cross looking up to him. නමුත් මේ ස්ත්‍රිය උන්වහන්සේ සමග හිටියා. උන්වහන්සේ දෙස බලාගෙන සිටියා. And then, after 3 o'clock in the afternoon of Friday, Jesus was buried. ඉන්පසු උන්වහන්සේ සවස් කාලය වෙනකොට සිකුරාදා දින උන්වහන්සේ තැන්පත් කරනු ලැබුවා. As the next day was a Saturday, a Sabbath, they could not go to the tomb. ඊළඟ දවසේ සෙනසුරාදා සබත් දින ඔවුන්ට මෘතදේහය බලන්නට යන්න හැකියාව නැහැ. සෝන ළඟට යන්න. So early Sunday morning, ඉරිදා උදෑසනම Mary Magdalene was the first to go to the tomb of Jesus. මග්දලානේ මරිය තමයි පළමුව ගියේ උන්වහන්සේගේ මෘතදේහය තැන්පත් කළ සොහොන වෙතට. Let us go to John chapter 20 and verses 1 and 2. හොඳයි අපි බලමු යොහාන් 20 පළවෙනි පදය සහ දෙවෙනි පදය. John 20, 1 and 2. Early on the first day of the week, while it was still dark, Mary Magdalene went to the tomb and saw that the stone had been removed from the entrance. යොහාන් 20 1 සහ 2. හිසු සොහොන. සතියේ පළවෙනිදා අලුයම් වේලේ අඳුර තිබීදීම මග්දලානේ මරියා සොහොන්ගේ ළඟට ගොස් සොහොන්ගෙන් ගල අහක් කොට තිබෙන බව දුටුවාය. එහෙයින සේමුන් පේත්‍රුස් ළඟට යේසුස් වහන්සේ ප්‍රේම කළ අලිත් ගෝලයා ළඟට දුව ගොස් ඔවුන් ස්වාමීන් වහන්සේව සොහොන්ගෙන් අහක් කොට ගෙන ගොස් තිබේ. උන්වහන්සේ කොතන තැබුවාද කියා අපි නොදනිමුයයි ඔවුන්ට කීවාය. Okay, you read verse 2, let me read it also in English. So she came running to Simon Peter and the other disciple, the one Jesus loved, this is John, and said, "They have taken the Lord out of the tomb, and we don't know where they have put him." Mary Magdalene was the first one to go to the tomb of Jesus early Sunday morning. මග්දලානේ මරියා තමයි ඉස්සෙල්ලාම උදෑසනම උන්වහන්සේගේ සොහොන් ගේ වෙතට ගියේ. And when she arrives, she sees that the stone in front of the tomb has been removed. ඇය උදෑසනම හිමිදිරි උදෑසන යන විට එතන සොහොන්ගේ ගල අහක් කරලා තිබෙනවා දැක්කා.
Immediately she runs to the place where the disciples were hiding and tells about that, and Peter and John run to see with their own eyes. එකෙනෙහිම ඇවිත් යුහුගෙන ගිහිල්ලා උන්වහන්සේගේ ගෝලයෙක් වෙන පේතෘස්ටයි යොහාන්ටයි ගිහිල්ලා කිව්වා. And when they arrive, they see truly that the stone is removed, and they see inside the tomb. ඔවුන් දෙදෙනාත් දුවගෙන ගියා සොහොන ළඟට. එතකොට ඒ අය දුටුවේ ඒ දර්ශනයම තමයි සොහොන් ගල ඉවතට දැමලා. The tomb is empty. සොහොන හිස්. So Peter and John, they run back to the house. පේතෘසු යොහානුයි නැවතත් නිවසට දුවගෙන ගියා. But Mary Magdalene does not run in the house, but she stays there where it was the empty tomb. නමුත් මග්දලායි මරිය දිව්වේ නැහැ. ඇය ඒ අස්සලම රැඳී සිටියා. She did not want to give up. She wanted to find out what happened to Jesus, to the body of Jesus. ඇයට මේක අත්හරින්න බෑ ස්වාමීන් වහන්සේට මොකක්ද උනේ? යේසුස් වහන්සේට කුමක්ද උනේ කියලා දැනගන්න උවමනාව තිබුණා. And this is another challenge, another example for us. මේක තවත් උදාහරණයක් අපිට. Many times we give up on God. බොහෝ අවස්ථාවල අපි අතහැරලා දානවා දෙවියන් වහන්සේව. We give up too quickly. අපි ඉතා ඉක්මනින් අත්හරිනවා. We pray for something and we ask God to do something. අපි යාඥා කරනවා දෙවියන් වහන්සේගෙන් ඉල්ලනවා යමක් කරන්න. We wait 1 or 2 days, and if nothing happens, අපි දවස් දෙකක් බලන් ඉන්නවා කිසිවක් සිදු වෙන්නේ නැහැ. if God does not answer the way we are expecting, දෙවියන් වහන්සේ පිළිතුරු දෙන්නේ අපි බලාපොරොත්තු වෙන ආකාරයට, then we give up with our prayers. එවිට අපි මොකද කරන්නේ? අපි අතහරිනවා අපේ යාඥාව. Many times we ask God to intervene, to help in a situation, බොහෝ අවස්ථාවලදී අපේ තත්ත්වයට උපකාරයක් ඉල්ලලා අපි දෙවියන් වහන්සේ වෙතට යනවා. and again, after 1 or 2 days, if the answer does not come and we don't see God moving the way we expect, නැවතත් අපි පිළිතුර බලාපොරොත්තු වෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙන ආකාරයට සිදු නොවන නිසා අපි අත්හරිනවා. then we try our own way to solve the problem, and we try in our way to find solution. ඊට පස්සේ අපි මොකද කරන්නේ? අපි උත්සාහ කරනවා අපේ ආකාරයට මේ ප්‍රශ්න වලට පිළිතුරු සොයන්න. We must learn not to give up and trust the Lord when we ask Him something. අපි මොනවා හරි දෙයක් අහනකොට විශ්වාස කරන්න අපි පුරුදු විය යුතුයි. We must be persistent followers of Jesus. අපි නිරන්තරයෙන්ම උන්වහන්සේ අනුගමනය කරමින් සිටිය යුතුයි. Mary Magdalene was persistent. She wanted to see what happened to the body of Jesus. මග්දලාවේ මරියට දැනගන්නට උවමනාව තිබුණා මොකද්ද යේසුස් වහන්සේගේ මృత ශරීරයට සිදු වුණේ. She could see the tomb was empty. Things seemed to be impossible, but she stayed there. ඇය දැක්කා මේ සොහොන හිස් වෙලා තියෙනවා. නමුත් ඇය එතන රැඳී සිටියා. Let us go to John chapter 20, verses 11, 12, and 13. හොඳයි අපි නැවතත් යොහාන් 20:11 සිට 13 වෙනි පදය දක්වා බලමු. John 20, 11 to 13. But Mary stood outside the tomb crying. As she wept, she bent over to look into the tomb and saw 2 angels in white seated where Jesus' body had been, one at the head and the other at the foot. They asked her, "Woman, why are you crying?" "They have taken my Lord away," she said, "and I don't know where they have put him." හොඳයි. යොහාන් 20:11 වෙනි පදයේ සිට 13 වෙනි පදය දක්වා. නමුත් මරියා සොහොන්ගේ ළඟ පිටත හඬමින් සිටියාය. මෙසේ එයා හඬන්නේ නැමී සොහොන්ගේ ඇතුළ බැලුවාය. එවිට යේසුස් වහන්සේගේ ශරීරය තබන ලද ස්ථානයේ සුදු වස්ත්‍ර අඳනා ලද දේවදූතයන් දෙදෙනෙක් එක්කෙනෙක් හිස
ළඟද එක්කෙනෙක් පාද ළඟද ඉඳගෙන ඉන්නවා දුටුවාය. එකල ඔහු ස්ත්‍රිය මක් නිසා හඬනවාදයි ඇගෙන් ඇසුවෝය. ඈ ඔවුන්ට කතා කොට මාගේ ස්වාමින් වහන්සේ අහක් කොට ගෙන ගොස් කොතන තබන ලද්දේයයි මා නොදන්නේයයි නිසායයි කීවාය. In verse 13, they ask her, "Woman, why are you crying?" 13 වෙනි පදයේ මෙහෙම අරෝ ස්ත්‍රිය මක් නිසාද හඬනවාදයි ඇගෙන ඇසුවෝය. Now, it seems that Mary Magdalene was there and she was crying because she could not find the body of Jesus. අපි මෙතන දකිනවා මග්දලාවේ මරියා එය අඬනවා මොකද උන්වහන්සේගේ ශරීරය හොයාගන්න නැහැ. Crying was a way to express the pain in her heart. ඇඬීමෙන් පෙන්눔 කරනවා ඇගේ හදවතේ තිබෙනා වූ ශෝකාකුලභාවය. And look at her reply. බලන්න දෙස. They have taken my Lord away. ඔවුන් මගේ ස්වාමීන් වහන්සේව රැගෙන ගිහිල්ලා. Whoever these they are her enemies. කොතන තබන ලද්දේ මා නොදන්නේය කීවේය. Because they have taken away the Lord from her. ඔවුන් උන්වහන්සේගේ ඔහු ඇයගේ දෙවියන් වහන්සේව ස්වාමීන් වහන්සේව රැගෙන ගිහිල්ලා. And here is another lesson for us. මෙතන තවත් පාඩමක් තියෙනවා අපට. Anything that takes the Lord away from us is an enemy. මොකක් හරි දෙයක් අපෙන් ඈඩ් කරනවා නම් ස්වාමීන් වහන්සේව අපෙන් ඈඩ් කරන දෙයක් තියෙනවා නම් ඒක සතුරක්. Anybody who takes the Lord away from us is our enemy. මොකක් කවුරු හෝ උන්වහන්සේව අපෙන් ඈඩ් කරනවා නම් ඒක සතුරුකම. Maybe it is a sin. සමහරලාට ඒක පාපයක්. Maybe it is a bad habit. සමහරලාට ඒක නරක පුරුද්දක් වෙන්න පුළුවන්. Maybe it is a good friend. සමහරලාට හොඳ යහළුවෙක් වෙන්න පුළුවන්. Maybe it is a relative, a family member. සමහර වෙලාවට අපේම පවුලේ සමාජිකයෙක් වෙන්නත් පුළුවන්. If they take the Lord Jesus away from you, they are your enemies. ඔබව උන්වහන්සේගෙන් ඈඩ් කරන යමෙක් සිටිනවද? ඔවුන් ඒ දේ කුමක් වුණත් සතුරු. So don't listen to them, don't follow them, but follow Jesus. අහුම්කම් දෙන්න එපා ඔවුන්ට උන්වහන්සේව අනුගමනය කරන්න. You are not going to fight against them in a physical way, but you can pray for them, you can stand in a spiritual way against them. ඔබට ඔවුන් සමග සටන් කරන්න උවමනාවක් නැහැ. ඔබ ආත්මිකව යාඥා සහිතව සිටින්න ආත්මිකව ඒ දේ වෙනුවෙන් සටන් කරන්න. So be careful of things or people that can take Jesus away from you. පරිස්සම් වෙන්න. යම් කාරණාවල් වෙන්න පුළුවන්, පුද්ගලික සම්බන්ධකම් වෙන්න පුළුවන්. උන්වහන්සේව යේසුස් වහන්සේව දුරස් කරන්නා වූ. Guard yourselves. ඔබ ගැනම ආරක්ෂාව සපයා ගන්න. Be prepared. සූදානම් වෙන්න. Amen. Amen. ආමෙන්. ආමෙන්. Let's go back to Mary Magdalene. Let's go to verses 14 and 15. John 20, 14 and 15. දැන් අපි නැවතත් යමු මග්දලාවේ මරියා වෙතට. යොහාන් 20:14-15. At this, she turned around and she saw Jesus standing there. But she did not realize that it was Jesus. Woman, he said. Okay, read it. 14. එමෙසේ කියා ආපසු හැරි යේසුස් වහන්සේ සිටිනවා දුටුවෝය. නමුත් ඒ යේසුස් වහන්සේ බව ඇය නොදක්කීය. 14. 15. Woman, he said, why are you crying? Who is it you are looking for? Thinking he was the gardener, she said, Sir, if you have carried him away, tell me where you have put him, and I will get him. හොඳයි 15. යේසුස් වහන්සේ ස්ත්‍රිය නුඹ මක් නිසා හඬනවාද? කවරෙකු හොයනවාදයි ඇගෙන් ඇසුසේක.
ඈ උන්වහන්සේ උයන් ගොව්වා යයි සිතා ස්වාමිනී නුඹ වහන්සේව ගෙන ගියා නම් උන්වහන්සේ කොතන තැබුවාද කියා මට කිව මැනව මම උන්වහන්සේ ඉවත් කොටගෙන යමි කීවේය. යේසුස් වහන්සේ. So she thought that this man was the gardener. ඇය හිතුවා ඒ කතා කරේ උයන් ගොව්වා කියලා. And she asked him where had he put the body of Jesus. ඇය අහනවා කොහෙද උන්වහන්සේගේ ශරීරය තිබ්බේ කියලා. And she says, tell me and I will take the body and bring it back. ඇය කියනවා කියන්න කොහෙද ශරීරය තිබ්බේ මම නැවත අරගෙන ඇවිල්ලා එතන තියන්නම්. Something that was very hard to do because she was a woman and the dead body was very heavy. මොකද ඒක ලේසි දෙයක් නෙවෙයි. මරණයට පත් වුණා ශරීරයක් හරි බරයි. ඒක අරන් එන්න අමාරුයි. Let's go to verse 16. John 20:16. Jesus. Yeah, sorry. Tell the verse. John 20:16. යොහන් 20:16. Jesus said to her, Mary. She turned towards him and cried out in Aramaic, Rabboni, which means teacher. 10 පදේ මරියා කියා ඇයට කීසේක. ඈ හැරි හේබ්‍රු භාෂාවෙන් රබ්බූනියේ උන්වහන්සේට කීවෝය. රබ්බූනි කියන්නේ ආචාර්යිනි යනුයි. The reason Jesus says one word. හේතුව තමයි යේසුස් වහන්සේ එක වචනයක් කිව්වා. He just says her name, Mary. ඇයට කිව්වේ මේරි කියලා මරියා. And her eyes open and she understands who is standing next to her. එවිට ඇගේ ඇස් දෙක ඇරුණා. එතකොට තමයි ඇය තේරුම් ගත්තේ කවුද මේ මං ඉදිරිපිසේ හිටගෙන ඉන්නේ කියලා. Jesus just calls her name and her heart changes. යේසුස් වහන්සේ ඇගේ නමින් මාට ගැහුවා. ඇගේ මුළු හදවතම වෙනස් වුණා. It was Jesus speaking, and she understood from the way he was speaking, it was Jesus. ඒ තමයි යේසුස් වහන්සේ කතා කරේ. ඒ කතා කරන ආකාරයට තමයි ඇය හිතුවේ යේසුස් වහන්සේ කියලා. And immediately she realized the truth of the resurrection. Jesus is risen. ඒ අවස්ථාවේදීම සත්‍යතාවය ඇයට වැටහුණා. යේසුස් වහන්සේ නැවත උත්ථාන වෙලා කියලා ඇයට තේරුණා. And remember, Jesus always calls his sheep by their name. මතක තියාගන්න යේසුස් වහන්සේ හැම වෙලාවෙම බැටළුවන්ගේ නමින්ම උන්වහන්සේගේ ඒ බැටළුවන්ගේ නමින්ම අඬ ගහනවා. The call of Jesus is always personal. යේසුස් වහන්සේගේ හඬ හැම වෙලේම පුද්ගලිකව ඔබ වෙත යොමු වෙනවා. He calls you by your name. උන්වහන්සේ හඬ ගසනවා ඔබේ නමින්ම. He says Daya. He says Kumari. He says Pushpa. උන්වහන්සේ කියනවා දයා, කුමාරි, පුෂ්පා කියලා. He says Kalyani. He says George. He says Inesha. කල්යාණි උන්වහන්සේ කියනවා පාස් ජෝර්ජ්, ඉනේෂා. Jesus calls us each one by name. යේසුස් වහන්සේ එක එකිනාව නම් වලින්ම අඬ ගන්නවා. Because Jesus knows us by our name. මොකද යේසුස් වහන්සේ අපේ නමින්ම අඳුරනවා. And for Mary Magdalene, Jesus knew her by name. මග්දලාවේ මරියත් යේසුස් වහන්සේ නමින්ම අඳුරනවා, දන්නවා. And she knew him by his voice. ඇය අඳුරගත්ත හඬින් උන්වහන්සේව. When we are devoted, committed to Jesus and we follow him with all our hearts. අපි උන්වහන්සේට යටත් වෙලා බාර වෙලා ඉන්නකොට මුළු හදවතින්ම we can understand, we can recognize his voice. අපිට තේරුම් ගන්න පුළුවන්. අපිට උන්වහන්සේගේ හඬ හොඳට අඳුනා ගන්න පුළුවන්. Many times people ask me, how can I understand when Jesus is guiding me for something, when Jesus is speaking to me?
බොහෝ අවස්ථාවල යේසුස් වහන්සේ අපිට කතා කරනකොට අපි කොහොමද අඳුරගන්නේ කියලා අපි හිතනවා. And my answer is this. මගේ පිළිතුර නම් මේකයි. If you love Jesus truly with all your heart, සත්‍ය වශයෙන්ම මුළු හදවතින්ම උන්වහන්සේට ප්‍රේම කරනවා නම්, if you are committed, devoted to Him with all your heart, ඔබ මුළු හදවතින්ම උන්වහන්සේට බාර වෙලා සිටිනවා නම්, if you have a close fellowship with Jesus, ඔබට තියෙනවා නම් ඉතා කිට්ටු සම්බන්ධතාවයක් උන්වහන්සේ සමග, then you will recognize His voice and you will know when He speaks to you. ඔබ ඉන්පසු දැනගන්නවා උන්වහන්සේව. හොඳින්ම උන්වහන්සේව අඳුන ගන්න යනවා. ඒ හරහා. And Mary, as soon as she realized it was Jesus, she fell on His feet. මේරි එක්කෙනෙහිම අඳුරගත්තා. එවිට උන්වහන්සේ ළඟ දණින් වැටුණා. උන්වහන්සේගේ හඬට. Let us go to verses 17 and 18. John 20, 17 and 18. හොඳයි යෝහන් 20:17 අපි කියවමු. Jesus said, "Do not hold on to me, for I have not yet returned to the Father. Go instead to my brothers and tell them, I am returning to my Father and your Father, to my God and your God." Mary Magdalene went to the disciples with the news, "I have seen the Lord," and she told them that he had said these things to her. හොඳයි යෝහන් 20:17 මට අත නොගසන්න මක්නිසාද මම තවම පියාණන් වහන්සේ වෙතට නොරැගෙමි. නමුත් මාගේ සහෝදරයන් ළඟට ගොස් මම මාගේ පියාණන් වහන්සේ හා නුඹලාගේ පියාණන් වහන්සේද මාගේ දෙවියන් වහන්සේ හා නුඹලාගේ දෙවියන් වහන්සේ වෙතට නගිමි ඔවුන්ට කියා පන්නේයි ඈට කීසේක. මග්දලායේ මරියා ඇවිත් ඈ ස්වාමින් වහන්සේව දුටු බව උන්වහන්සේ ඒ දේවල් ඈට කී බවද ගෝලයන්ට දැන්වාය. ආමෙන්. Amen. Once Mary Magdalene realized to whom she was speaking, ඒ මොහොතේ මග්දලායේ මරියා දැනගෙන හිටිය කාටද ඔවුන් කාටද ඒ කතා කරන්නේ කියලා. once she realized that Jesus is risen and He is alive next to her, ඇය දැනගෙන හිටියා යේසුස් වහන්සේ ජීවමානයි. ඇය ළඟින් සිටගෙන සිටිනවා කියලා. once Jesus told her, "Go and speak that I am raised from the dead," යේසුස් වහන්සේ කියනවා ගිහිල්ලා කියන්නේ ගෝලයන්ට මම නැවත නැගිටලා සිටිනවා කියලා. මරණින් උත්ථාන වෙලා. nothing could stop her. කිසිවක් ඇයට නැවැත්තුවේ නැහැ. She ran to say, කිසි බාධාවක් නැතුව ඇය දුවගෙන ගියා මේක කියන්න. she ran to say the good news. ඇය දිවගෙන ගියා සුභාරංචිය කියන්න. And nothing could stop her. කිසිම දෙයක් නෑ ඒව නවත්තන්න. And so she became the apostle to the apostles. ඇය අපොස්තලවරුන්ට පරිවිඩය දුන්නා. Because she went to the disciples of Jesus to tell them the good news. ඇය තමයි යේසුස් වහන්සේගේ ගෝලයන්ට සුභාරංචිය කියන්න ගියේ. She went to tell them the tomb is empty. Jesus is raised from the dead. ඇය දිවගෙන ගියේ කියන්නේ සොහොන හිස් වෙලා තිනවා යේසුස් වහන්සේ නැවත උත්ථාන වෙලා කියලා. Jesus gave her a message and she ran with the message. යේසුස් වහන්සේ තමයි පණිවිඩය ඇයට දුන්නේ. ඇය දිවගෙන ගිහිල්ලා මේ පණිවිඩය දුන්නා. Now look, she was the only one who was persistent and stayed at the empty tomb. ඇය තමයි පළමු කෙනා. උන්වහන්සේ ඉදිරියේ සිටියා වූ. And she was the first one to see that Jesus is alive, Jesus is risen from the dead. ඇය තමයි පළමු කෙනා. උන්වහන්සේ දුටු උන්වහන්සේ ජීවමානයි නැවත උත්ථානය වුණා කියලා දැනගත්තා. And she ran to share the good news that she could not believe at the beginning, but it was true. පළමුව තමයි
ඇය මේ දේවල් දැනගත් කෙනා පළමුව දැනගත් කෙනා. She became a bold, a strong witness for Jesus. ඇය යේසුස් වහන්සේගේ ශක්තිමත්ම සාක්ෂිකාරියක් හැටියට හිටියා. And here is the challenge for us, is the example for us. මේක අපිට හොඳ උදාහරණයක්. We have witnessed the same event. We know from experience that Jesus is alive, Jesus is risen from the dead. ඉතින් අපිටත් ඒ අත්දැකීම් තියෙනවා. උන්වහන්සේ ජීවමානයි. උන්වහන්සේ මරණයෙන් උත්ථාන වුණා. දෙවියන් වහන්සේ. We know by experience that our sins are forgiven. අපි දන්නවා අත්දැකීමෙන් අපේ පාපය අපිට කමා කරලා තියෙන්නේ කියලා. We have experienced and we have seen the power of God in our lives and in the lives of others. අපේ ජීවමානව අපි දන්නවා අපි අත්දැකලා තියෙනවා උන්වහන්සේගේ බලය අපේ ජීවිත හරහා. We have been set free by Jesus. අපි නිදහස් කරලා තියෙනවා යේසුස් වහන්සේ විසින්. The challenge, the question is, do we have the same joy, the same boldness to go out and speak the good news and share the good news? අපි අඟ අභියෝගයක් තියෙනවා අපේ ඉදිරියේ. අපිට තියෙනවද ඒ ශක්තිය? අපිට තියෙනවද ඒ ධෛර්යයෙන් යුක්තව කියන්න උන්වහන්සේගේ සුභාරංචියේ පණිවිඩය? We know the good news, but we have a responsibility to be sent by Jesus to others to tell. අපි දන්නවා ඒ සත්‍යතාවය. අපිට පුළුවන් අනිකුත් අයට ගිහිල්ලා මේ සුභාරංචියේ පණිවිඩය දෙන්න. And here is another thing, another challenge for you. Today ask yourself, am I sharing the good news of Jesus with others? මෙතන තියෙන හොඳ අභියෝගයක්. මමත් උන්වහන්සේගේ සුභාරංචියේ පණිවිඩය අනිත් අයට සමග බෙදා ගන්නවද? I know that Jesus is risen from the dead. I know Jesus is alive. But how many people around me, my friends, relatives, do they know it? මම දන්නවා යේසුස් වහන්සේ ජීවමානයි. අපි සමග සිටිනවා මේ මොහොතේ සිටිනවා උන්වහන්සේ ජීවමානව. ඒ සත්‍යතාව මම දන්නවා. Have I shared it with them? මම අනිත් අයත් සමග මේක බෙදාගෙන තියෙනවද? Today we are celebrating the resurrection of Jesus, but also it's a time to check ourselves and readjust the way we move. අපි දන්නවා අද දවසේ අපි උන්වහන්සේගේ උත්ථානය සමරමින් සිටිනවා. එමනම් අපි මේ දේ දැනගත යුතුයි. Let us learn and let us listen from Jesus. අපි උන්වහන්සේගෙන් ඉගෙන ගමු. ඒ වගේම උන්වහන්සේට ඇහුම්කන් දෙමු. Jesus told Mary Magdalene, go and tell. යේසුස් වහන්සේ මග්දලාවේ මරියාට කිව්වේ ගිහින් කියන්න. And he's telling to us, to each one of us, go and tell. අපි එකිනෙකාට කියන්න උන්වහන්සේ ඒකයි ගිහින් කියන්න. Amen. Let us learn from the example and let us obey the Lord. ආමෙන්. අපි ඉගෙන ගමු උදාහරණ මේ දේවල් හරහා. අපි ඉගෙන ගනිමු. Mary Magdalene was the first one to find the tomb of Jesus empty. මග්දලාවේ මරියා තමයි පළමු කෙනා. උන්වහන්සේගේ සොහොන හිස් බව දැනගත්ත. And on that Sunday morning, she was the first one to meet Jesus alive. ඒ ඉරුදෙන උදෑසන හිමිදිරියම යේසුස් වහන්සේව අත්විඳි දුටුවේ ඇය තමයි. And she was the first one to see the risen Jesus and speak with him. ඇය සමග තමයි පළමුව උන්වහන්සේ ජීවමානව කතා කළ තැනැත්තිය. And that is a great privilege for her. මේක ඇයට හොඳ අවස්ථාවක්. A great example for us. මේක අපිට හොඳ උදාහරණයක්. And it's a great example for us to love Jesus with all our heart and persist and remain faithful to him. මේක හොඳ උදාහරණයක් අපි මුළු හදවතින්ම උන්වහන්සේ අනුගමනය කිරීමත් ඒ වගේම විශ්වාසවන්තව දිගින් දිගට සිටීම. And we must remember Jesus says, go and tell. හොඳට මතක තියාගන්න උන්වහන්සේ කිව්වේ ගිහින් කියන්න කියලා.
We say that we believe that Jesus is risen, we believe that Jesus is alive, we believe that Jesus saves. අපි දන්නවා උන්වහන්සේ ජීවමානයි, උන්වහන්සේ ගැලවීම ලැබ උන්වහන්සේ නැගිටුණා කියන පණිවිඩය. We believe that Jesus sets people free. අපි දන්නවා උන්වහන්සේ මනුෂ්‍යයන්ව නිදහස් කරනවා. To whom have we said that? අපි කාටද මේ දේවල් කියලා තියෙන්නේ? With how many people have we shared the good news? කී දෙනෙක් සමග අපි සුභාරංචිය පණිවිඩය බෙදාගෙන තියෙනවද? Let us think and let us change direction and do it. අපි හිතමු ඒ වගේම අපේ මාර්ගය වෙනස් කරගමු. Ask for boldness from the Lord. අපි උන්වහන්සේගේ උනන්දුව උවමනාව ඉල්ලගමු. We have received the light of Jesus. අපි උන්වහන්සේගෙන් ආලෝකය ලබාගෙන තියෙනවා. And we have a responsibility to share this light with others. අපිට වගකීමක් තියෙනවා මේ ආලෝකය අනිත් අය සමග බෙදා ගන්න. Jesus says, I am the light of the world. Whoever... යේසුස් Yeah, okay. යේසුස් වහන්සේ කියන්නේ මම ආලෝකයයි කියලා. ලෝකයේ ආලෝකය. Whoever follows me will not walk in darkness but will have the light of life. මාව අනුගමනය කරන කිසිවෙක් අන්ධකාරයේ ඇවිදින්නේ නැහැ. ආලෝකයේ ඇවිදිනවා. So we receive light from Jesus and we give his light to others. උන්වහන්සේගේ ආලෝකය අපි ලැබුණාම අපි අනිත් අයට ඒ ආලෝකය දෙමු. Here in Cyprus there is a tradition. මේ සයිප්‍රස් දේශයේ තියෙනවා චාරිත්‍ර. People celebrate the resurrection of Jesus around the midnight of Saturday to Sunday. මිනිස්සු උන්වහන්සේගේ නැවත නැගිටීම උත්ථානය සමරනවා සෙනසුරාදා රාත්‍රියේ සිට ඒ වගේම ඉරිදා දක්වා. They go to the churches holding candles. ඔවුන් සභාවල් වලට යනවා ඉටිපන්දම් රැගෙන. When is the midnight of Saturday and the message comes that Jesus is risen from the dead, සෙනසුරාදා මධ්‍යහනේ සමාවෙන්න සෙනසුරාදා රාත්‍රියේ 12ට පමණ පණිවිඩය එනවා උන්වහන්සේ නැවත උත්ථාන වුණා කියලා. they receive light on their candles in the church. ඉන්පසු ඔවුන්ට ඒ ඉටිපන්දම් අරගෙන ඒව පත්තු කරනවා සභාවල් තුල. And then they go back to their houses with their candles lit. ඔවුන් නැවතත් ගෙවල් වලට යන්නේ ඔවුන්ගේ දැල්ලු ඉටිපන්දම් සහිතව. And when they meet people in the road, ඔවුන්ට මිනිස්සුයෝදී අතර මගදී හමු වුණාම මග දෙපස when they meet their neighbors, ඔවුන්ගේ අසල්වාසියන් මුණ ගැහුණු විට and the neighbors who are not in the church, අසල්වාසියෝ සභාවට ඇවිල්ලා හිටපු නැති අය මුණ ගැසෙන විට the people go and light the candles of the neighbors. මේ අය ගිහිල්ලා ඔවුන්ගේ අසල්වාසීන්ගේ ඉටිපන්දම් දැල්වනවා. So they receive the light. එවිට ඔවුනුත් මේ ආලෝකය ලබා ගන්නවා. Which is a symbol of the good news that Jesus is risen from the dead. මේක හොඳ උදාහරණයක් යේසුස් වහන්සේ උත්ථාන වීම නැගිටීම ගැන. That is a good idea. We receive the light from Jesus and then we share with others so they receive the light from Jesus. ඒක හොඳ අපිට ලකුණක්. ඕනුත් උන්වහන්සේව ලබා ගත්තා ඒ වගේම අනෙක් අයතුත් ස්වාමීන් වහන්සේව ලබා ගැනීම ඒ ආලෝකයේ උන්වහන්සේ හරහා අනෙකුත් අයටත් ලබා දීම. I checked in our house and I found candles in different colors.
මට හම්බුණා මගේ නිවසේ මම හොයලා බැලුවා ඉටි පන්දම් මට පාට පාට ඒවා කීපයක් හම්බුණා. I found candles in different shapes. ඒ වගේම මට වෙනස් ආකාර හැඩවල් වලින් තියෙන ඉටි පන්දම් ලැබුණා. And I see that some candles are white. මම දැක්ක සමහර ඒවා තියෙනවා සුදු පාටයි. Some candles are tall, are long. සමහර ඒවා දිගයි ඉතා කුඩා ප්‍රමාණයේ. Some candles are short. සමහර ඒවා කොටයි. And some candles are fat, are big. සමහර ඒවා පතයි ලොකුයි. And as I was looking at the candles, I thought, මම මේ ඉටි පන්දම් දිහා බලලා මම හිතුවා some of us may be tall, සමහර උසයි. some of us may be fat, සමහර අය මහතයි. some of us may be short. සමහර අය කොටයි. But when we receive the light of Jesus in our lives, අපි අපේ ජීවිතේට උන්වහන්සේගේ ආලෝකය ලබා ගත්තට පසු it doesn't matter whether we are tall or short or fat. ප්‍රශ්නයක් නැහැ අපි කොටද මහතද උසද අදාළ නැහැ. We have a responsibility to do what Jesus said. අපිට ආලෝකය තියෙන නිසා අපිට වගකීමක් තියෙනවා. මොකද යේසුස් වහන්සේ කිව්වේ? Go and tell. ගිහින් කියන්න. We have a responsibility to take the light of our candle and light the candle of the other person. ඉතින් අපිට වගකීම තියෙනවා. අපි ආලෝකය ලැබුවා වූ ඉටි පහන රැගෙන ගොස් අනිත් අයටත් දැල්වීම. Amen, amen. We have known Jesus, let us make him known. ඉතින් අපි දන්නවා යේසුස් වහන්සේව අපි අනිත් අයවත් දැනුවත් කරමු. And it's a great opportunity now that everybody has heard that Jesus is risen and we are celebrating it. අපිට හොඳ අවස්ථාවක් යේසුස් වහන්සේ උත්ථාන වෙලා මේ මොහොතේ අපි සමරන අවස්ථාවේ. And it's a good chance to tell them, yes, Jesus is risen, but do you know him? Have you met him? හොඳ අවස්ථාවක් අපිට අනිත් අයත් එක්ක සමග බෙදා ගන්න. උන්වහන්සේව ඔබ අඳුනනවද? ඔබ දන්නවද? ඔබට මුණ ගැසිලා තියෙනවද? He is alive and he wants to have a personal relationship with you. උන්වහන්සේ ජීවමානයි. ඔබට උන්වහන්සේට කැමතියි ඔබ සමග පුද්ගලික සමතාවයක් ගොඩනගන්න. Amen, amen. ආමේන් ආමේන්. Let us pray, let us pray. දැන් අපි ආඥා කරමු. Lord Jesus, we thank you because you are alive. යේසුස් වහන්සේ අපේ ඔබ වහන්සේට ස්තුති කරනවා. ඔබ වහන්සේ ජීවමානයි. Thank you that the tomb is empty. ස්තුතියි ස්වාමිනී සොහොන හිස්. Thank you that you are risen from the dead. ඔබ වහන්සේ නැගිටලා තියෙනවා මරණයෙන්. And thank you that you have called us by your name, by our name. ස්තුතියි ස්වාමිනී ඔබ වහන්සේ අපේ නමින්ම අඳගස්සලා තියෙනවා. Lord, you know our names. ඔබ වහන්සේ දන්නවා අපේ නම. You know each one of us. ඔබ දන්නවා අපි එකිනෙකාව. And Lord, you call us to follow you. ස්වාමිනී ඔබ වහන්සේ අපිට කතා කරනවා ඔබ වහන්සේව අනුගමනය කරන පිණිස. You call us to give our heart to you. ඔබ වහන්සේ අපව කැඳවන්නේ අපේ මුළු හදවතම ඔබට බාර කරන්න. You call us to love you with all our heart. ඒ වගේම ඔබ වහන්සේ අපව කැඳවන්නේ අපේ මුළු හදවතින්ම ඔබ වහන්සේට ප්‍රේම කරන්න. You call us to trust you. අපිව ඔබ වහන්සේ කැඳවන්නේ විශ්වාස කරන්න. Lord, as we get to know you, give us the boldness, give us the desire to make you known to others. ඒ වගේම ඔබ වහන්සේ අපිට මුණ ගැසුණු පස්සේ අපිට ස්වාමිනී දැන් දුන බැනව හොඳ ධෛර්යයක් විශ්වාසවන්තකමක් අනිත් අය සමග බෙදා ගන්න. To tell the good news that Jesus is risen, Jesus is alive, Jesus saves today.
උන්වහන්සේ ජීවමානයි. උන්වහන්සේ ජීවමානව අප සමග සිටිනවා. Lord, this day challenge us, help us to check ourselves and make some changes in our life. ඒ වගේම ස්වාමීනි අපිට අභියෝගයක් දුන්නු මනවා අපේ ජීවිතත් සොයා විමසා බලා දැනගන්න. වෙනස් කරගන්න. And be your witnesses. ඒ වගේම අපි සාක්ෂිකාරයෝ වෙමු. We rejoice that you are risen, Lord. අපි ඔබ වහන්සේගේ උත්ථානය ගැන ප්‍රීති වෙනවා. And we want to thank you that you save us from our sins and you forgive our sins and you give us new life. ස්තුතියි ස්වාමීනි ඔබ වහන්සේ දුන්නා වූ සමාව නිසා අපේ පාපවලට ඔබ වහන්සේ අපව ගැලවුව නිසා. So we thank you, Lord. ස්තුතියි ස්වාමීනි. Amen. 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 And Lord, we also pray for the situation around us in these difficult days. ස්වාමීනි වගේම අපි ආඥා කරනවා මේ අසීරු කාල තුලදී අපේ වටා තිබෙනා වූ සිදුවීම් ගැන. We ask your protection from this virus for ourselves, for our families, for our loved ones. අපි ඔබ වහන්සේගේ රැකවරණය ඉල්ලා සිටිනවා අපේ ආදරණීය අය ගැන, අපේ පවුල් ගැන, අපේ හිතවතුන් ගැන, අපේ වටා සිටින සෑම දෙනෙක් ගැන ආරක්ෂාව ඉල්ලනවා. We ask the protection of our church members. අපි ඔබ වහන්සේගේ රැකවරණය ඉල්ලනවා අපේ සභා සමාජිකයන් ගැන. We pray that you will heal those that are sick and they are in the ICU in the hospitals. ඒ වගේම ස්වාමීනි ඔබ වහන්සේ මේ මොහොතේ අපි ආඥා කරනවා අසනීප මේ රෝගයේ වැළඳුනා වූ දැඩි සත්කාරයකකවල සිටිනා වූ රෝගී වුණ අය වෙනුවෙන්. Lord, as many people are in need, let them call on your name. Let them remember to turn to you and ask for help. ස්වාමීනි ඔබගේ උපකාරය අවශ්‍ය සෑම දෙනෙක්වම ඔවුන්ට ස්වාමීනි දනගසන්න ඔබ වහන්සේ ඉදිරියේ ඔබ වහන්සේගේ නම කියා මොරගසන්න දුනු මැනව. And Lord, let your healing power come on these people in the name of Jesus. ඒ වගේම ස්වාමීනි ඔබ වහන්සේගේ සුවයේ බලය මේ හැම දෙනෙක්ගේ ජීවිත මත පතිත වේවා. And Lord, help and bless the doctors, the nurses and everyone working in the hospitals. ඒ වගේම ස්වාමීනි වෛද්‍යවරු උපකාරක සහකාර සේවය කරන්නා වූ සෑම කෙනෙක්ම අපි ඔබ වහන්සේට බාර කරන උදව් උපකාර කර මැනව. Lord, you know that we miss each other meeting in the church building. ස්වාමීනි සභා ශාලාවල් වල මුරගැසෙන සෑම දෙනෙක්ම We ask that you will show mercy and stop the spreading of this virus and soon we will be able to meet together. ඉතින් ස්වාමීනි අපි මේ විදිහට රැස් නොවෙනවා මන්ද මේ වසංගතය එකිනෙකාට නොයන නිසා නොයන හේතුව මත ස්වාමීනි ඔබ වහන්සේ ඉතා ඉක්මනින් නවත්වමින් නැවත අපව මුණ ගැසුව මැනව. And we give all the glory to you. සියලුම ගෞරවය අපි ඔබ වහන්සේට දෙනවා. In the name of Jesus. යේසුස් වහන්සේගේ නාමයෙන්. Amen. 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 May the grace of the Lord Jesus Christ and the love of God and the fellowship of the Holy Spirit be with all of you. යේසුස් වහන්සේගේ කරුණාවත් ප්‍රේමයත් සහභාගීකමත් අප සියල්ලන් සමග වේවා. Amen. God bless you. Yesu bihitai. Jai Masi. Jai Masiki.